Right, okay. Put the date today, and we are going to start today's work, 9th March 2021. Right? Now, today we are going to talk about passwords. පරිගණකයේ ආරක්ෂාව සඳහා මුරපද භාවිතා කරමු. Right? Let's use passwords to protect computers. දැන් අපි ගෙදර ආරක්ෂාව සඳහා භාවිතා කරනවා ගෙදර දොරට යතුරක් දාලා තියෙනවා. වාහනේ ආරක්ෂාව සඳහා වාහනේට අපි යතුරක් භාවිතා කරනවා. නැත්නම් රිමෝට් කී එකක් භාවිතා කරනවා. සෙන්ටර් ලොකින් භාවිතා කරනවා. That is to protect your vehicle. කොහෙද දැනක නවත්තලා තිබ්බහම. ඔයා ගෙදර තියෙන ඔයාගේ කබඩ් එක ආරක්ෂා කරන්න ඔයා යතුරක් දා ගන්නවා, ඉබ්බෙක් දා ගන්නවා. ඒ වගේ in electronic media you have to lock them too. දැන් අද යතුරු භාවිතා කරන එක අයින් වෙලා තියෙනවා. අද ගෙදර දොරටත් යතුරු නැහැ සමහර ගෙවල් වල. ස්මාර්ට් හවුස් එකේ ගෙදර දොරටත් ස්මාර්ට් ලොක් එකක් තමයි තියෙන්නේ. It has no key. ඒක අපිට මොබයිල් ෆෝන් එකෙන් අරින්න පුළුවන් key එකක්. right. එහෙනම් මේක ඉස්සෙල්ලා ලියාගමු ඊළඟට මේක ගැන වැඩිපුර කතා කරමු. right. First you write this, then let's talk in detail about this one.
I have finished my work, sir. Okay. right okay පරිගණකයේ ආරක්ෂාව සඳහා මුරපද භාවිතා කරමු. හරි පරිගණකයට භෞතික මෙන්ම තාර්කික ආරක්ෂාවද ලබා දිය යුතුය. We should safeguard the computer physically and logically. Physically means ඔයා ඒකට ඉබ්බෙක් දාලා භෞතිකව කවුරු හරි මේක අරයි යන එක ගලවලා hard disk එක අරගන්න එක ගලවලා RAM ගලවගෙන යන එක ආරක්ෂා කරන්න භෞතික ආරක්ෂාව තියෙනවා. ඊට පස්සේ මේක ඇතුළේ තියෙන මෘදුකාංග your software logically ආරක්ෂා කරන්න ඕනේ ඒවා. ඒකට ඒවා password දානවා කියන්නේ logically. හරි පරිගණක මුරපදයක් කියන්නේ ඔබ පරිගණකයේ ඇති තොරතුරු පිටස්තරයින්ගෙන් ආරක්ෂා කර ගැනීමට භාවිතා කරන රහස් වචනයකි. Password is a secret word you use to protect the information in your computer from outsiders. දැන් සමහර අයට පරිගණකේ නෙමෙයි වටින්නේ. The computer is not the valuable equipment for them. The information in it is the most valuable one for them. Right? පරිගණක ඇතුලේ තොරතුරු. For example, if you think of a bank, එයාලට මේ financial information තමයි වටින්නේ. පරිගණකයට වඩා වටින්නේ මේ තොරතුරු ටික. So they use various passwords in order to protect and security layers in order to protect their information. Right? තම පරිගණකයේ ගැටලුවකින් තොරව කාර්යක්ෂම සහ පහසුවෙන් වැඩ කිරීම සඳහා එය ඔබ මුරපද යොදා ආරක්ෂා කරගත යුතුය. So you must set a password. Enter අයින් කරන්න. Then I have made a mistake. You must there is a mistake. You must set what is it? You must set a password to work at the computer efficiently and comfortably without any problem. කිසිම ගැටලුවකින් තොරව වැඩ කරන්න නම් ඔයා password එක set කරන්න ඕනේ. Right? ඒක තමයි කියන්නේ. එහෙනම් now look at this one. පරිගණකයේ භෞතික ආරක්ෂාව. Physical protection of the computer. එතකොට ඕනෑම branded computer එක right. ඕනෑම branded computer එක පුතේ පිටිපස්සේ ඉබ්බෙක් දාන්න පොඩි තව්වක් දීලා තියෙනවා. right? හොඳ branded if you කියන්නේ මම ඉරුම් සර් කලින් දුන්න කොටසේ මට අන්තිම ටික ලියා ගන්න බැරි වුණා. බැරි නේද? right okay you write it. You don't write it. එතකොට මම කතා කරන්නම් ඔය අතරේ භෞතික ආරක්ෂාව කියන්නේ පුතේ පරිගණකයේ if you buy a standard branded computer ඒ කම්පියුටරේ පිටිපස්සේ තියෙනවා කේසින් එකේ පොඩි කෑල්ලක් එළියට පනලා තියෙනවා ඉබ්බෙක් දාන්න. right? දැන් සාමාන්‍ය අපි කඩෙන් ගන්න මේ unbranded ඒවා නම් ටිකක් අඩුයි ඒවා. branded සෑම කම්පියුටර් එකකම පිටිපස්සේ දෙනවා ඉබ්බෙක් දාන්න. ඔයාට කඩෙන් ඉබ්බෙක් ගෙනල්ලා ඒකට දාලා යතුරු හංගලා තියා ගන්න ඕනේ. That is the physical protection of the computer. හරි? You can protect it physically. ඒතකොට කාටවත් මේක ඇතුළට ගිහින් මේකේ කෑලි ගලවලා ගන්න බෑ. හරි? ඒතකොට ඉබ්බගේ යතුරු හොයන්න ඕනේ. ඉබ්බ කඩන්න ගියොත් අමාරුයි වැඩේ ලේසි නැහැ. ආන් ඒ වගේ මේ අපහසු වෙන්න තමයි මේක දාලා තියෙන්නේ. හරි? භෞතික ආරක්ෂාව සඳහා. ඔයාලගේ branded computers තියෙන අය බලන්න පිටිපස්සේ තියෙනවා පොඩි තව්වක් එළියට පන්නලා ඒකට ඉබ්බෙන් දාන්න තියෙනවා. right? ඕනම branded computer එක තියෙනවා. right? මම ලිව්වා ඒ ටික. right okay. right. මේ බලන්න here you can see a branded computer. First one ඉබ්බෙක් දාලා තියෙනවා. Second one you can see another computer branded one. ඒකෙත් තියෙනවා ඉබ්බෙක්. unbranded device අපි මේ වගේ lock එකක් high කරන්න පුළුවන්. මේ දෙන්නේ වෙනම high කරලා lock එකක්. unbranded computer එකට. ඒක ගලවයි කියලා. හරි? So you can කියන්නේ
සර් මට චූර ප්‍රශ්නයක් තියෙනවා සර් අපි දැන් ඩෙස්ක්ටොප් එකක් ගත්තාම සර් ඒකේ මදර්බෝඩ් එකෙන් එළියට HDMI පෝට් එකක් එනවා නම් සර් අපට VGA කාඩ් එකක් දාලා තියෙන අපේ ඩෙස්ක්ටොප් එකට. එතකොට සර් අපේ මදර්බෝඩ් එකෙන් HDMI කේබල් එක අරන් අපේ මේ මොනිටර් එකට ප්ලග් කරොත් සිංක් මේ කියන්නේ පෙන්නනවද නැත්නම් VGA කාඩ් එකෙන්ද ප්ලග් කරන්න ඕනේ? මේ motherboard එකක පුතේ disable වෙනවා VGA කාඩ් එක separate ගහපුවාම. separate VGA කාඩ් එක ගහුවොත් motherboard terminal separate වෙනවා VGA කාඩ් එකට අදාළ. ඒතර VGA කාඩ් එකෙන් විතරයි වැඩ කරන්න පුළුවන්. motherboard එකට ගහන්න ඕන නම් VGA කාඩ් එක ගලවන්න ඕන. හරි? එතකොට සර් අපේ මැෂින් ඒ කියන්නේ VGA කාඩ් එකක් දැන් ගැලවුවොත් අපේ මැෂින් එක ටිකක් performance අඩු වෙනවනේ. ඔව්. ඒක නිසා VGA කාඩ් එකක් දාන එක තමයි හොඳ නේද? දාන එක තමයි හොඳ. VGA කාඩ් එකේ වෙනම වීඩියෝ මෙමරි එකක් තියෙනවා. නැත්නම් RAM share වෙනවා. හරි. මේ බලන්න මෙතන පරිගණකයේ භෞතික ආරක්ෂාව physical protection of the computer. දැන් බලන්නකෝ මේ Intel station වගේ හොඳ server computer එකක්. ඒකට වෙනම casing එකක් එනවා. It is inside the casing. It is inside the casing. ඊට පස්සේ casing එක තමයි lock කරන්නේ. So nobody can do anything. කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කරන්න බෑ. Right? That is securely inside the casing. Right? අන්න ඒ වගේ අපි මේ භෞතික ආරක්ෂාව තමයි ඒ කියන්නේ. ඊට පස්සේ අනිත් එක logical protection, that is to have passwords, that is to have user accounts and passwords. මුරපදයක් ලබා දීමේ සැලකිලිමත් විය යුතු කරුණු. ඒක එකක් වම් physical protection එකට ඉබ්බෙක් දාලා මේ වගේ කේසින් එකක් ඇතුළේ දාලා මෙහෙම ආරක්ෂා කරනවා. ඊට පස්සේ logical protection එකට අපි මොකද කරන්නේ? We have passwords. එතන දැන් තියෙනවා මුරපදයක් ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. Guidelines to follow when setting a password. right ලියා ගන්නකො. ඔන්න ඔය ටික ඉතාල වැදගත්. Very important when you set a password to your computer. Sir, sir, Hello, yeah. sir, the second one, sir, second one, the second sentence, don't put you name in the sir, your name in You are, yes, that's correct. Your name. Right, thank you.
send my work is done. right okay අපි My work is done. right okay පුතා අපි තව අනික් අයට දෙමු හිරුන්ට එහෙම චූටි වෙලාවක් ඈ right let's give the others a few more minutes. right මුරපදයක් ලබා දීමේදී සැලකිලිමත් විය කරුණු guidelines to follow when setting a password මුරපදය අකුරු සංඛ්‍යා සංකේත ආදියෙන් සැදුම්ලත් අනුලක්ෂණ 8කින් සමන්විත විය යුතුයි right the password should have 8 characters including letters numbers and symbols right whenever you set a password it should be mixture of letters numbers and symbols not only letters not only numbers not only symbols all these three should come together when you create a password අපේ කාලේ නම් ඉලක්කම් 6 ඉලක්කම් 4 වගේ password වලට දාන්න පුළුවන් but now we cannot do it then passwords ගොඩාක් ඉවර වෙලා තියෙනවා තව කාලයක් ගියාම 8 නෙමෙයි 10 12 දක්වා characters යනවා passwords එතකොට හැමෝම because the hackers are in online hackers are in the environment hackers are in the computer world yes yes for everything we use passwords and all other things right right එතකොට අපි මේ අනුලක්ෂණ 8ක් වෙන්න ඕනේ මේ වගේ ඔක්කොම මිශ්‍රණයක්. එතකොට කාටවත් guess කරන්න බෑ. හරි? නැත්තම් මේ අර shoulder surfing කියලා කියනවනේ උරසට උඩින් සමහර අය බලන් ඉන්නවා password එක ගහනවා. සමහර අයට අපි ඇඟිලි ටික යන විදිහ දැක්කනම් ඇති password එක detect කරගන්න. ඒ නිසා shoulder surfing එහෙම උරසට උඩින් සමහර අය බලාගෙන ඉන්නවා password එක ගහද්දි. ටක් ගාලා ඇඟිලි ටික යන විදිහෙන් එයා guess කරලා password එක ගහනවා. ඒ නිසා මේ characters වලින් සමන්විත වෙන්න ඕනේ. අපි දැන් කවුරු හරි කට්ටිය කීප දෙනෙක් ළඟ ඉන්නකොට password එක ගහද්දී අපි බොරුවට අපේ password එක වරද්දනවා. වරද්ද ගහනවා. ඒ මොකද අපි දන්නවා මෙයා පොඩ්ඩක් password එක ගන්න හදන්නේ කියලා අපි වරද්ද බොරුවට ගහනවා. ඒකට එයාට හිතා ගන්න බෑ ඒක. අන්න ඒ වගේ අපි ක්‍රමවේද භාවිතා කරනවා if you have very important information in the computer. Right, number 2 පහසුවෙන් අනුමාන කළ හැකි දෙයක් නොවිය යුතුයි. නම, ගම, උපන්දිනය වැනි. Don't put your name, birthday, telephone number as the password. ඒක අනිවාර්යෙන් guess කරනවා. දැන් ඉස්සර ගහන එක තමයි password එක 1 2 3 4 5 6. කොහොම ගහනවා password එකට. හරි? එතකොට ඒක නම් කවදාවත් ගොඩාක් අය ඒක ටෙස්ට් කරනවා. අපේ නම ටෙස්ට් කරනවා. So we never put our name or the birthday. sir අපි sir email sir ඔය වගේ එක email address එක හැම එකකටම sir අපිට Facebook account Google account ගත්තොත් sir ඒවට sir අපි වෙන password නේද sir යොදා ගන්න ඕනේ ඔව් ඒක අපිට මේ password එකක් දාපෙටේ පොතක ලියා ගන්න ඕනේ නැත්නම් අපිට ඒ තව තප්පර දෙකකින් අමතක වෙනවා මොකද අපි password ගොඩාක් අපිට තියෙන නිසා තප්පර දෙකෙන් password එක අමතක වෙනවා ඒ නිසා password එක දාන්න ඉස්සෙල්ලා password එක දාන්න ඉස්සෙල්ලා මම මේ password එක භාවිතා කරන්න කියලා ඒක ලියා ගන්න ඕන. ලියාගෙන තමයි check කරන්න ඕනේ. නැත්නම් අපිට ඒ ෂණයෙන් අමතක කරනවා මේ password එක මොකක්ද කියලා. ඒ නිසා මේ අදේ password ගොඩාක් තියෙන හින්දා මගේ ගොඩෝ password තියෙනවා සමහර ඒවා මට අමතකයි. මම මේ ළඟදී flash account එකක් හදුවා commercial bank එකේ. මම ඒක මතක තියාගත්තට මේ මතක තියාගත්තා. හරියට මතක තියාගත්තා වාහනේ number එක දාලා එන්නේ කියලා. පස්සේ බලනකොට ඒක වැරදි මගේ එක. ඒ credentials ඒකට මට දැන් log වෙන්න බෑ. ඒක වැදගත් account එකක්. නමුත් ඒක ආන්ගේ වගේ ටක් ගාලා පිළියා ගන්න ඕනේ මේ මොහොතේ. right okay. Let's move forward. Don't put your name, birthday, telephone number as the password. එහෙනම් අපි මේ භාවිතා කරන නිතරම භාවිතා කරන දේක් password එක විතර දෙන්නෙම නැහැ කිසිම දවසක. ඒවා අනික් අය guess කරනවා. right, third one. මුරපදයේ අමතක වුවහොත් එය සිහියට නගා ගැනීමට මුරපද ඉඟියක් ලබා දිය හැකිය. You can give a password hint to remember your password.
එතකොට මුරපද ඉංගියක් කියලා තියෙන්නේ මුරපදයක් දාන තැන යටින් දෙනවා ස්පේස් එකක් මුරපද hint එකක් දෙන්න කියලා. hint for the password. ඒ කියන්නේ ඔයාලට password එක අමතක වුණොත් ඒක දිහා බලන ඔයාලට පුළුවන් මේක guess කරන්න. දැන් මම දානවා නම් මේ වචන 3ක් ස්පේස් තියන්න බෑ password එකේ. වචන 3ක එකතුවක් දානවා නම් මම දානවා 3 words කියලා දානවා ඉංගිය. එතන මම දන්නවා මේ 3 words දාලා තියෙන්නේ කියලා. right? එහෙම නැත්නම් මම දානවා තව ඉංගියක් 3 words first cap කියලා දානවා. 3 words first cap. ඒ කියන්නේ වචන 3ක් දාලා තියෙනවා. වචන 3 මුල් ලකුණු 3 cap. cap කියන්නේ capital. වචන 3 මුල් ලකුණු 3 capital. 3 words first cap කියලා දානවා. ඒක මම ආවේනිකව කරන දෙයක්. මමත් ඒක දාන දෙයක් මොකක්ද 3 words first cap. 3 words first cap. ඒ කියන්නේ වචන 3ක් තියෙනවා මුල් ලකුණු capital. හරි? එහෙනම් 3 words last cap. වචන 3ක් තියෙනවා අවසාන අකුරු capital. ආන් ඒ වගේ එකක් දාපම අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ දාලා තියෙන්නේ. ඒක තමයි ඉංග්‍රීසි. වෙන කෙනෙක්ට හිතා ගන්න පුළුවන් එකක් දැම්මොත් එතනත් වැඩක් නැහැ. right? hint එක password hint එක. right last one මුරපදයේ නැවත සී කැඳවා ගැනීම සඳහා විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දිය හැකිය. සමහර අවස්ථාවලදී you can restore the password if you have given an email address. ඔයාලට password එක අමතක වෙලා තියෙන අවස්ථාවකදී සමහර තැන්වලදී පමණක් email address එකක් ඉල්ලනවා. so that you can give an email address. එතකොට email address එක හරහා ඔයාලට log වෙලා password එක මොකක්ද කියලා ආයෙ බලා ගන්න පුළුවන්. ඔයාගේ email address එක log වෙන්න යන්න ගියාම ඒකේ password එක ඉල්ලනවා email address එකේ. ඒකත් අමතක නම් මොකුත් කරන්න බෑ. email address එකේ password එකක් හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ. it is very important. ඔයා මොනම දේ කරන්න ගියත් email එකේ address එකයි password එකයි ඉල්ලනවා. whatever you do. මොනම දේ කරන්න ගියත් email එකයි password එකයි ඉල්ලනවා. දැන් සෑම කෙනෙක්ම email එකකුයි password එකකුයි හදලා තියෙන්න ඕනේ. ඒ දෙක මතක තියාගන්න ඕනේ හොඳටම. right. එහෙනම් මතක තියාගන්න මේ ටික ඉතාමත් දෙකයි password එකක් හදන්න ගියාම. right. very important. very important. ඉස්සර නම් අපේ ලොකු යතුරු කැරල්ලක් ඉනේ ගහගෙන ඉන්නේ යතුරු 50ක් විතර තියෙනවා. අද එහෙම නෙමෙයි. අද passwords ගොඩාක් අපේ තියෙන්නේ. මේවා අපි කොහේ හරි තැනක ලියලා තියෙන්න ඕන. නැත්නම් අපිට මේවා මතක තියාගන්න බෑ. හරි? මගෙන් දැන් මම password create කරන ඔක්කොගේම password එක මම භාවිතා කරන 3ක් විතර දෙනවා passwords. ඒ තුනමයි දෙන්නේ. හැම එකකටම passwords ඒ තුන දෙන්නේ මම. මොකද මම දන්නවා ඒ තුන එකක් ඒකට කියලා. හරි? ඒ තුන එකක් කියලා දන්නවා. ඒවා කාටවත් guess කරන්න බැරි ඒවා තුනක් තියෙනවා. ඒ තුන තමයි මම යොදන්නේ හැම එකකම. commercial bank ඔය හැම තැනම passwords වලට යොදන්නේ ඒ තුනෙන් එකක්. ඒතර මට එක මතක තියාගන්න පුළුවන් නිසා ඒ කරන්නේ. විවිධ ඒවා දුන්නොත් we forget them. we forget them. අපි ලියලා තියෙන එකත් password එකක් dangerous. කාට හරි අහුනොත් එතනත් ඒක ගැටලුවක් වෙනවා. right? right. next one. මේ තියෙන්නේ පරිගණක මුරපදයේදී. හරි මේ තියෙන keyboard එකට ඉබ්බෙක් දාන්නේ අපි. keyboard එකෙන් වැඩක් කරන්න බෑ පරිගණකයට මුරපදයක් දාලා තියෙනවා. ඒකයි මේ පෙන්නන්නේ. if you have put set a password nobody can work at your computer. keyboard එක වැඩ කරන්නේ නැහැ. keyboard එක වැඩ කරන්නේ නැහැ. එබුවට මේ අර password තැන අකුරු ටික වදිනවා එච්චරයි. right. then here you can see. keyboard එක lock කරලා දැම්මා වගේ තමයි මුරපදයක් දාලා තිබ්බොත්. right. username password. remember password කියන එක අපි click කරන. එතකොට මෙහා password එක remember තියාගන්නවා මතකේ. ඊට පස්සේ ඕන කෙනෙක්ට log වෙන්න පුළුවන්. right here you can see the password interface. right මෙතනත් මේ password එක දාලා තියෙන login ඒකේ තව password එකේ තවත් security එකක් දාලා තියෙනවා. machine එකෙන් code එකක් එනවා මේ phone එකට OTP වගේ. ඒ code එක ආයෙත් machine එකට ගහපුවම තමයි unlock කරන්න පුළුවන්. if you have very important information in the computer you can have this method. machine එකේ login password දුන්නට හරියන්නේ නැහැ. ඒකෙන් SMS එකක් එනවා ඔයාගේ phone එකට. phone එක තිබ්බොත් තමයි ඒක අරින්න පුළුවන්. ඒකේ verification code එක ගහපුවම තමයි පරිගණකේ ඇරෙන්නේ. මේ වගේ software systems අපිට භාවිතා කරන්න පුළුවන්. අපේ නම් ගොඩාක් වටිනා නැහැ right. ඇඟිල්ල හඳුනන මුරපද fingerprint passwords. දැන් අපිට මේ වගේ fingerprint password detector එකක් USB port එකට ගහ ගන්න පුළුවන්. ඒතකොට අපේ fingerprint එක තිබ්බොත් විතරයි මේක machine එක ඇරෙන්නේ. නැත්නම් අපිට මේ password එක type කරලා මුරපදේ type කරලා ලොකු වෙලාවක් යනක මගේ හැරෙනවා මේ fingerprint එකේ. Okay යන්නේ. I have seen a pen drive. That pen drive has a back. In the pen drive back, sir, एक fingerprint එක තියන්න sir. pen drive එකේම sir fingerprint එක තියන්න තැනක් තියෙනවා sir. ඒක unlock කරන්න sir. ඔව් එහෙම තියෙනවා. ඒක machine එකට ගහලා ඒක fingerprint එක තිබ්බම තමයි ඒක unlock වෙන්නේ. ඒ වගේ systems තියෙනවා. machine එකේ USB එකට ගන්න පොඩි dongle එකක් තියෙනවා fingerprint reader එක.
ඒකටත් ඇඟිල්ල තිබ්බම තමයි ඇරෙන්නේ. මේ වගේ මේක නම් කේබල් එකකින් USB එකකින් ඈත වෙනවනේ. අර වගේ චූටි පෙන් ඩ්‍රයිව් එකේ ඩොන්ගල් එකකුත් තියෙනවා ගහන්න. ඒ වගේ දැන් ගොඩාක් උපකරණ ඇවිල්ලා තියෙනවා අපේ තොරතුරු ආරක්ෂා කරගන්න. මේ තියෙන්නේ මේ IBM ලැප්ටොප් එක තියෙන ෆින්ගර්ප්‍රින්ට් රීඩර් එක. රයිට්? ඒකට ෆින්ගර්ප්‍රින්ට් එක ටිකක් ලං කරලා අල්ලපු විදිහේ ටක් ගාලා මැෂින් එක ඔන් වෙනවා. මැෂින් එක ඔන් වෙනවා ෆින්ගර්ප්‍රින්ට් රීඩර්. මෙතන තියෙනවා මුහුණ හඳුනා ගැනීම බයෝමෙට්‍රික් මෙතොඩොලොජි එක. බයෝමෙට්‍රික්. facial recognition. facial recognition ඒක බයෝමෙට්‍රික් කියලා කියන අපේ ඇඟේ මොකක් හරි අංගයක් දෙන්න පුළුවන් මේ පරිගණකයට හඳුනා ගන්න. රයිට්? එතකොට පරිගණකය ඔන් වෙන්නේ එතකොට. ඔයාගෙන් පරිගණකය ඔන් කරලා ඉස්සරහින් හිටගත්ත හැටි ටක් ගාලා පරිගණකය වට වැඩ කරන්න ඕනේ ස්ක්‍රීන් එක ලබා දෙනවා. රයිට්. මේ දෙන්නේ මුහුණ හඳුනන දොර අගුළු. දොරට හයි කරන්නේ මේ වගේ අගුළු දැන්. ස්මාර්ට් ලොක් එක. ඒකෙත් ටක් ගාලා ඔයා දොර ළඟට ගිය හැටි දොර ඇරෙනවා. ආය අතුරක් දාලා කරකන්න මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්? ඒ වගේ දේවල් අද අපි අතරට ඇවිල්ලා තියෙනවා. right then we will come to this exercise first one බලන්න චුට්ටක් ඒ ටිකට තොරතුරු හොයාගන්න then I will ask you the answers 2.7 සර් මේවට උත්තර ලියන්න ඕනේද? ඔයාලා පුතේ පැන්සලෙන් චුට්ටක් සටහන් කරගන්න workbook එකේ using a pencil then I will ask you to tell me the answers then you can briefly tell me the answer තාකෙටි දැන් අපි ඉගෙන ගත්ත note එකේ තියෙනවා මේවට answer එක not lengthy answers in a few words you can give me the answer right okay සර් කියන්න පුතේ සර් මට ඔය ඇක්ටිවිටි පොතක් නැහැනේ. ඈ මට ඇක්ටිවිටි පොතක් නැහැ. workbook එක නැද්ද හම්බෙලා නැහැ සර්. එහෙනම් පුතේ ඔයාට මේ මේකෙන් බලලා සටහනක් දාගන්න වෙනම කොලේක හරිද සර් මේකෙන් බලලා වෙනම කොලේක සටහනක් දාගන්න ඉතින් අපි කතා කරමු ගැටලුවක් කරගන්න ඕනේ ඉස්කෝලෙන් දෙයි දැන් මේ ඇයි ඉස්කෝලේ නැහැ කිව්වද ඉස්කෝලේ පුතේ පොත් ඉවරලාද සර් එතකොට ඇවිල්ලා තිබ්බේ නැහැ. ඔයා දැන් මේ ඔයාට දැන් පොත හරිනම් මේ ලැබෙන්න ඕනේ පරණ ඉස්කෝලෙන් ඔයා හිටපු ඉස්කෝලෙන් දැන් ඒ ඉස්කෝලෙම දින්නේ ඔව් සර්. එහෙනම් මේ ඉස්කෝලේට කත කොහෙද ඉස්කෝලේ බර්නාඩෙත් එකේ. සර් ඉන්න එකේ. එහෙනම් මේ කවුද චතුනිගේ නංගිද ඔව් සර්. එහෙනම් පුතේ ඔයා මේ එන්න කතා කරන්න මම ඉස්කෝලෙන් බලලා මේ ඉංග්‍රීසි මීඩියම් පොත් ඇවිල්ලා තිබ්බා. හා සර්. IT පොත් බලලා අරන් දෙන්න මට විල කතා කරන්න.
हाँ सर Right, okay. Sir, I am ready. Right, okay. Hands up those who are still writing. තාම ලියන ඇත උස්සන්න බලන්න. මනේක finish. yes sir yes sir හරි පුතාලා මට මේ කෝල් එකක් ආවා මේ අද හවස පන්තිය පොඩ්ඩක් වෙනස් කරුවා මේ වෙන පන්තියක් වෙටිලා. ඒකට right okay. All right, Maneka, did you finish? yes sir Right, okay. Senuji, what about you? how sir Naodi? Anjali? Right. Anjali කතා කරුවා I didn't hear Anjali. Anjali මොකක් හරි මේ mic එක ගැටලුවක් ඉතින් right okay. Let's move to the questions. පරිගණකය මුරපදයක් ලබා දී ආරක්ෂා කරගත යුත්තේ ඇයිදයි කෙටියෙන් පැහැදිලි කරන්න. Explain briefly why a computer should be protected by setting a password. I can say Right, okay, tell me. to protect the information in your computer from outsiders. Yes, we set a password in order to protect the important information in our computer from outsiders. බාහිර පුජ්‍යලයින්ගෙන් අපේ පරිගණකයේ තිබෙන වැදගත් තොරතුරු ආරක්ෂා කර ගැනීමට තමයි අපි පරිගණකයට මුරපදයක් යොදන්නේ. හරි? We set a password to our computer in order to protect the important information in the computer from outsiders. ඒ වගේ සරල වාක්‍ය ටිකකින් මේක ලියන්නයි තියෙන්නේ. ඔයාලට කියන්න පුළුවන් to protect the information in the computer. That is enough. That is enough. Right? Half of a sentence. To protect the information in the computer. That will give you the full marks. Right? පරිගණකය ඇතුලේ තියෙන වැදගත් තොරතුරු ආරක්ෂා කර ගැනීමට. ඒක ලියවන ඇති. Right, number 2.
පරිගණකයට මුරපදයක් ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තුනක් ලියන්න. Write 3 facts to be considered when setting a password. Sir, can I? Right, Can okay. I? Right, Manula, tell me. Sir, the password should have capital letters, simple letters, numbers, symbols, and icons. Right, okay. Then The next one is the password needs to have more than 8 letters. yes. The third one is we need to remember that easily remember that password. We need to set that password should be remembered for the user. Third one logical නෑ. Third one අපිට remember කරගන්න පුළුවන් එකක් දුන්නොත් බෑ. නේද? අපිටත් මතක තියාගන්න අමාරු එකක් දෙන්න ඕනේ. right එතකොට තව කෙනෙක් කතා කරනවා මේ කලින් එක කියන්නේ කියලා කලින් එක පුතේ මේ ඒකේ අපි to we set a password to protect important information in our computer. සිංහල අයට අපි මුරපදයක් යොදන්නේ පරිගණකයේ තුල තිබෙන වැදගත් තොරතුරු ආරක්ෂා කර ගැනීමට. හරි? පළවෙනි එකට උත්තරේ. පරිගණකයේ ඇති වැදගත් තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා අපි මුරපදයක් යොදනවා. We set a password to protect the important information in the computer. Right, second one එකට ආපුවාම write 3 facts to be considered when setting a password. A password should be of 8 characters. හරි password එකක් අනිවාර්යෙන් characters 8කින් සමන්විත වෙන්න ඕනේ. characters අඩු වෙන්න guess කරන්න පුළුවන් හැකියාව වැඩි. The password should be of 8 characters. Right? More than 8 characters. 8 or more than that. 8ක් හෝ ඊට වැඩි ගාණක් password එක තියෙන්න ඕනේ. Then the password should consist of letters, numbers and symbols on the keyboard. Keyboard එකේ තියෙන අකුරු ඉලක්කම් සහ විශේෂ සලකුණු මේක ඇතුලේ අන්තර්ගත වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඩොලර් සයින් එක හරි hash mark එක හරි question mark එක හරි ampersand හරි මොනවා හරි එකක් මේකේ විශේෂ සලකුණක් දාලා තියෙන්න ඕනේ. at symbol එක හරි මොනවා හරි දාලා තියෙන්න ඕනේ. එතකොට guess කරගන්න අමාරුයි. හරි? ඒ වගේම capital අකුරු simple අකුරු මේවා මිශ්‍රණයක් වෙන්න ඕනේ. අපි ඊළඟට බලනවා මේකේ මෙන්න කොහොමද strong password එකක් හදන්න කියලා. ඊට පස්සේ තවත් එකක් තමයි මුරපදේ තමන්ගේ නම ගම මේ වයස දාලා සටහන් කරන්නේ නැහැ. හරි? සර් නැවත කියන්නකෝ හරි හරි ඉංග්‍රීසි වලින් first one එකට පිළිතුර. don't සර් මම හිරුම් සර් මේ පාස්වර්ඩ් එකක් හදද්දී සර් අර විශේෂිත වුණු සලකුණු එහෙම නැත්නම් ඒක ඒ පාස්වර්ඩ් එක මේ පාවිච්චි කරන්න බෑ කියලා වඩනවා නේද? ඒ පුතේ සමහර අවස්ථාවල විතරයි. සමහර අවස්ථාවල විතරයි. සමහර අද බැංකු ගනුදෙනු කරන්න එහෙම ගියාම කවදාවත් දෙන්නේ නැහැ විශේෂ සලකුණු නැතුව පාස්වර්ඩ් එකක් දාන්න. ඒවයි සිකියුරිටි ලේයර්ස් ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ සිකියුරිටි ලේයර්ස් ගණනාවට යටත්ව අපි පාස්වර්ඩ් එක හදන්න ඕනේ. එතකොට එයා දෙන්නේ මේ කැපිටල් අකුරක් නැතුව එයා පාස්වර්ඩ් එක ක්‍රියේට් කරන්න දෙන්නේ නැහැ. දැන් පරිගණකේ නම් එච්චර බලන්නේ පරිගණකේ ඒවා කැපිටල් දෙන්නත් පාස්වර්ඩ් ක්‍රියේට් කරන්න දෙනවා. මේ බැංකු කටයුතු වලදී විශේෂ අවස්ථාවලදී පරිගණකෙත් සමහර තැන් තියෙනවා. සමහර තැන්වලදී දෙන්නේ ඒකට කැපිටල් සිම්පල් නම්බර්ස් ඔක්කොගෙම hotspot of everything. account හදද්දි දෙන්නෙත් නැහැ. ඈ? email account ඊමේල් එකේ දෙන්නෙත් නැහැ. ඊමේල් එකේ දෙන්නෙත් නැහැ. දැන් ඒවා වෙනස් කරලා තියෙනවා. හරි? අන්න ඒ තැන්වලදී ඔයාලට කියනවා මැසේජ් එක දෙනවා. ඔයා මේ දේ කරන්න කියලා. right. එහෙනම් පළවෙනි එක අහලා තියෙනවා ඉංග්‍රීසි වලින්. ඒකට පුතේ ඒකට ලියන්න කෙටියෙන් ඔයා to protect the computer to protect the information in the computer from outsiders. To protect information in the computer from outsiders. ඔයාගේ note එකේ මම දුන්න note එකේ උඩ තියෙනවා ඕක. To protect
information in the computer from outsiders. Right. දෙවෙනි එක හරිනේ. දෙවෙනි එකේ we should have 8 characters for the password, 8 or more than that. Then there should be the characters should be of letters, numbers, and special symbols. Then you must not use your name, village, or birthday as your password. Right. You must give your email to recall the password. ඊට පස්සේ ශක්තිමත් මුරපදයක ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. Mention 2 features of a strong password. ශක්තිමත් මුරපදයක තියෙන මේ ලක්ෂණ දෙකක් කියන්න. තසුනි ශක්තිමත් මුරපදයක තියෙන ලක්ෂණ. Right, Manula? Sir, password has to have more than 8 letters, and the next one is we need to use capitals, letters, simple letters, every icon, every letters, icons we can use. So the outside people can't guess. Right, okay. එතකොට එකක් තමයි මොකද්ද? We can use simple and capital letters together. අපිට simple capital letters එකට භාවිතා කරන්න පුළුවන්. Right? That is one thing. The other things we can have numbers in between letters. මේ අකුරු අතරේ සංඛ්‍යා ටිකක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ විශේෂ සලකුණු භාවිතා කරන්න පුළුවන්. විශේෂ සලකුණු භාවිතා කරන්න පුළුවන්. හරි? කැපිටල් අකුරු වචනේ මැද්දට දාන්න පුළුවන්. සමහර අය ගෙස් කරනවා මුලට කැපිටල් දානවා කියලා. හරි? අකුරු ඉලක්කම් සහ සංකේත වලින් සමන්විත වීම හරිද? හරි පුතේ. ඒක හරි. අකුරු ඉලක්කම් සංකේත වලින් සමන්විත වීම හරි. හරි. අන්න ඒ වගේ ශක්තිමත් දැන් ඊළඟට අපි තියෙනවා ශක්තිමත් මුරපද සඳහා උදාහරණ තියෙනවා මෙතන ලියන්න කියලා ඔයාලට. ඒතර මේක බලන්නකෝ මේක බලලා ඒක කරමුකෝ අපි. Say whether the following passwords are strong or not. Put if it is strong and put a cross if it's weak. Right? අපි බලමු පහත දැක්වෙන එක් එක් මුරපද ශක්තිමත් නම් හරි ලකුණද ශක්තිමත් නොවේ නම් කතර ලකුණද යොදන්න. පළවෙනි එක ගත්තාම school 1 2 3. Is it strong or weak? I think ඒක ශක්තිමත් මුරපදයක් නෙවෙයි. ඒක ශක්තිමත් මුරපදයක් නෙමෙයි. හරියටම හරි. මොකද සිම්පල් අකුරු භාවිතා කරලා තියෙනවා ඉලක්කනුත් 1 2 3 භාවිතා කරලා තියෙනවා. තැන් වලින් නෙමෙයි පිළිවෙලට 1 2 3. It is not at all strong. කොහොමදත් ඒක strong මුරපදයක් නෙමෙයි. දෙවෙනි එකට ගියාම NAM 2005 AB hash. That's a strong password. හොඳ password එක නේද? 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා මේ ඉලක්කම්. 9ට වැඩිද? 3යි 6යි 7ට 9යි 10ක් තියෙනවා. කැපිටල් අකුරු තියෙනවා. ඉලක්කම් තියෙනවා මාරු කරලා දාලා 2.0.5 දාලා තියෙනවා. simple AB දාලා hash mark එක අන්තිමට දාලා තියෙනවා. It's a strong password. Number 3 strong password. මුලින් capital simple 3ක් පටන් අරන් capital 2ක් දාලා at symbol එක දාලා 21 දාලා තියෙනවා. හරි 21 දාලා තියෙනවා. 12 දාලා තිබ්බනම් strong නෑ කියන්න පුළුවන්. 1 2 1 ළඟ. මේක 2 1 තියෙන්නේ අනිත් පැත්තට. අන්න ඒ වගේ දාපුවම තමයි මේක strong කියලා කියන්නේ. හතරවෙනි එක ගත්තාම අමර ABC. ඒක password එක ඒක strong නෙමෙයි ඒක වැරදි නේද? ඒක වැරදි. මේ ස්පේස් එකක් තියෙනවා. වැරදි තමයි ඒක වරද්දලා තමයි මේක ටයිප් කරලා තියෙන්නේ. යට එකේ බලන්නකෝ පුතේ. ඒක වැරදීමක් කරලා තියෙනවා නේද? සිංහල එකේ වෙන එකක් තියෙන්නේ ඉංග්‍රීසි එකේ වෙන එකක් තියෙන්නේ. right. එහෙනම් ඒ සිංහල එකේ තියෙන එකත් strong මදි. 3 2 capital අකුරු නෑ at 3 තැනක දාලා තියෙනවා. ඒ වගේ නෙමෙයි අපි එක වෙනස් කරලා දාන්න ඕන මුරපදයක් ශක්තිමත් කරගන්න ඕනේ.
ගෙස් කරන්න නැති වෙන්න. right okay. එහෙනම් දැන් ඔය උඩේකට ඔයාලට ආපුවම උඩේ එකේ ශක්තිමත් මුරපත් සඳහා උදාහරණයක් ලියන්නලු. ශක්තිමත් මුරපත් සඳහා උදාහරණයක් ලියන්නලු. මට දැන් එක්කෙනෙක් කියන්න බලන්න ශක්තිමත් මුරපදයක්. අලියන්. Sir, I can tell. Yes, can. W. W. That W is capital. Right. Then O. O simple. R capital. At mark 9 0 1 2 5 hashtag star mark. Right. Strong password 1 2 3 4 5 6 7 8 9 10 11. 11 තියෙනවා. අපිට ටිකක් වෙලා යනවා මේක මේවා කරන්න. නමුත් strong password. Right. තව එක්කෙනෙක් කියන්න බලන්න password එක. Capital N. Capital 52. N. 52. 52. Question mark. Question mark. Simple A. Simple D. A. CB. C D. CB. At mark. At. Hash. Star mark. Capital S. Capital S. Right. 1 2 3 4 5 6 7 8 9 10 11. Special symbols ගොඩක් දාලා තිනවා. කිසිසේත්ම මේ වගේ ඒවා කාටවත් මේ අනුමාන කරන්න බෑ. අපිටත් හැබැයි ටයිප් කරන්න ගියාම ටිකක් දඟලන්න වෙනවා. right. හිරුන් තව එක්කෙනෙක් කියන්න හිරුන් කියන්න. hashtag කියන්න පුතේ. ඇහෙන්නේ hashtag hash capital W capital W නේද? right. O O capital L capital L capital L double O double O at hash the answer at symbol HD HD sir HD capital HD capital හරිද එච්චරද 92 92 H H simple capital right හරි ඒකත් strong password එකක් හරි තවත් කවුරු හරි කියනවද ඉන්නවට chat එකේ ඇවිල්ලා තියෙනවා 1 A simple 3 S capital 2 R 4 P that is correct ඒක හැබැයි දාලා නැහැ මේ special symbols දාලා නැහැ ඒකයි ගැටලුව තියෙන්නේ ඊළඟ එක 1 Q 2 W 3 E 4 R එතනත් පුතේ special symbols දාලා නැහැ හරි ඒකට මේ විශේෂ සලකුණු දාන්න ඕනේ password එකට හරි නැත්නම් මෙතන තියෙන්නේ මේ අකුරුයි ඉලක්කණයි විතරයි අකුරු ඉලක්කම් සහ විශේෂ සලකුණු දාන්න ඕනේ එතකොට ඒක නැත්නම් strong password එකක් විදිහට සලකන්න බෑ හරි එහෙනම් අපිට ඒක දැන් පැහැදිලි අපි එන ඊළඟ එකට එනවා right මෙහෙයුම් පද්ධති හා ගොනු හැසිරවීම එතකොට අපි දැන් මෙහෙයුම් පද්ධතියක් ගැන කතා කරන්න ගියාම මේ right මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පුතේ මේ පරිගණකය මෙහෙයවන වැඩසටහන තමයි master control program in the computer is called the මෙහෙයුම් පද්ධතිය right දැන් අපි ඉස්කෝලේ ගත්තොත් ඉස්කෝලේ විදුහල්පතිතුමා ඉස්කෝලේ පාලනය කරන්නේ principal controls everything in the school so he is similar to the operating system in a computer පරිගණකයක මෙහෙයුම් පද්ධතියට සමානයි විදුහල්පතිතුමා
ඒතකොට මෙහෙයුම් පද්ධතියට දායක වෙන තවත් පද්ධති මෘදුකාංග තියෙනවා. හරි? යුටිලිටි ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා, භාෂා පරිවර්තන තියෙනවා, උපාංග දාවක තියෙනවා. මේවා එයාට උදව් කරනවා. ඒතකොට ඒ වගේ විදුහල්පතිතුමයි ගුරු මණ්ඩලයයි ගත්තාම මොකද්ද? ඒක ඇවිල්ලා අපි කියනවා මේ විදුහල්පතිතුමයි ගුරු මණ්ඩලය ගත්තාම මේක තමයි මෙහෙයුම් පද්ධතිය ඉස්කෝලේ. විදුහල්පතිතුමා තමයි ප්‍රධානියා, එයාට සපෝට් කරනවා මේ ගුරු මණ්ඩලය. ඒතකොට ප්‍රධානියා තමයි මෙහෙයුම් පද්ධතිය, එයාට සපෝට් කරනවා උපාංග දාවක මෘදුකාංග, භාෂා පරිවර්තන, උපයෝගිතා මෘදුකාංග උදව් කරනවා පැත්තකින්. ඒතකොට මේව තමයි මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. master control program in the computer. ඒතකොට කම්පියුටරේ අන්තිමේදී පාලනය අතට ගන්න මෙහෙයුම් පද්ධතිය තමයි. පරිගණකයක් බූට් කරන්න මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය නැහැ. පරිගණකයක් පණ ගන්නවන්නට අවශ්‍ය වෙන්නේ මදර්බෝඩ් එකේ තියෙනවා CMOS BIOS එකක්. basic input output system එකක් තියෙනවා. ඒකෙන් තමයි පරිගණකේ පණ ගන්නවන්නේ. හරි? ඒකට අවශ්‍ය වෙන්නේ මෙහෙයුම් පද්ධතිය. එතකොට මදර්බෝඩ් එකේ තියෙන වැඩසටහන තමයි පරිගණකේ පණ ගන්නවන්නේ. පරිගණකේ පණ ගන්නවන්නට මේ වැඩසටහනේ ඒකේ දෙකක් තියෙනවා. diagnostic routine, bootstrap loader කියලා වැඩසටහන් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් පරිගණකේ කෑලි ඔක්කොම චෙක් කරලා ඊට පස්සේ පරිගණකේ ඔක්කොම කෑලි ටික තියෙනවා නම් පරිගණකයට පණ උපදවා ගන්න පුළුවන් නම් ඊට පස්සේ මේ වැඩසටහනේ bootstrap loader කියලා වැඩසටහනක් තියෙනවා. එයා යනවා hard disk එක ඇතුළට. hard disk එක ඇතුළට ගිහින් hard disk එක ඇතුලේ මෙහෙයුම් පද්ධතියක් තියෙනවද බලන්න. තියෙනවා නම් එයා අවදි කරනවා. අවදි කරලා මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන kernel එක මදය කියලා කියනවා. kernel එක RAM එකට load කරනවා. හරි? අන්න ඒක තමයි පරිගණකයක් පණ ගන්නවා කියන්නේ. එතකොට මේ මෙහෙයුම් පද්ධතිය RAM එකට දැම්මට පස්සේ මෙහෙයුම් පද්ධතිය ගන්නවා පරිගණකේ පාලනය මෙහෙයුම් පද්ධතිය අතට ගන්නවා. ඊට පස්සේ තමයි මෙහෙයුම් පද්ධතිය වාට ලස්සන අතුරු මුහුණක් දීලා පරිගණකයේ වැඩ කරන තැනට පණ ගන්නවන්නේ මෙහෙයුම් පද්ධතිය අන්තිමේට දායක වෙන්නේ. පරිගණකයේ බූට් කරන්න මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය නැහැ. මෙහෙයුම් පද්ධතිය තමයි පරිගණකයේ පාලනය අන්තිමේදී ගන්න. ලස්සන අතුරු මුහුණක් දීලා දෘඩාංග ඔක්කොම පාලනය කරන්න පුළුවන් වපසරේ ගොඩනගා ගන්න එයා තමයි. හරි. ඉස්කෝලයක් හදන්න විදුහල්පති කෙනෙක් ඕනේ නැහැ නේ. ඉස්කෝලේ ගොඩනැගිලි හදන්න ඩෙස්ක්ටොප් ගේන්න ඒවා මේවා කරන්න විදුහල්පති කෙනෙක් අවශ්‍ය නැහැ. මේ ඔක්කොම කරලා ඉවරලා අන්තිමේදී විදුහල්පති කෙනෙක් ඉස්කෝලේ බාර දෙනවා. ඊට පස්සේ එයා තමයි එයාගේ අනසක පතුරවගෙන පාසල පාලනය කරන්නේ. අන්න ඒ වගේ පරිගණකයේ හදන්න මොකුත් කරන්න මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. පරිගණකයේ බූට් වෙන්නේ පරිගණකයේ මදර්බෝඩ් එකේ තියෙන BIOS එකෙන් තමයි බූට් වෙන්නේ. CMOS chip එකේ තියෙන. පැහැදිලි නේද? ඒතර ඒක තමයි මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය දැම්මට පස්සේ එයා ඔක්කොම දෘඩාංග පාලනය කරනවා. කාර්යයන් දෙකක් කරනවා මෙහෙයුම් පද්ධතිය. It does two things. එයාගේ ප්‍රධාන කාර්යයන් දෙක එකක් තමයි සියලුම දෘඩාංග පාලනය කරන පරිගණකයට සම්බන්ධ කරන. දෙවෙනි එක තමයි පරිශීලකයට අවශ්‍ය අතුරු මුහුණ සපයා දීම. ඔන්න ඔය දෙක විතරයි මෙහෙයුම් පද්ධතිය කරන්නේ. ඒවා යටතේ තව ගොඩාක් දේවල් කරනවා. හරි. දෘඩාංග පාලනය යටතේ තව ගොඩාක් දේවල් කරනවා. ඒවා අපි පස්සේ 10 11 දී කතා කරනවා. පරිශීලක අතුරු මුහුණ ලබා දීම යටතේ තව කාර්යයන් දෙකක් කරනවා. ඒවත් පස්සේ කතා කරනවා. ඔයාලා සිලබස් එකේ නැහැ. ඒතර ඕමක තමයි මෙහෙයුම් පද්ධතිය කියන්නේ. පාසලක විදුහල්පතිතුමා, බැංකුවක ප්‍රධාන කළමනාකරු, හෝටලයක ජෙනරල් මැනේජර්, අන්න ඒ වගේ කෙනෙක් තමයි පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය. එයා තමයි සියලු කටයුතු කරන්නේ. අපිට ඕන දේවල් කරන්න දෙන්නේ නැහැ. එයා පාලනය කරනවා. හරි. එහෙනම් අපි එහා සම්බන්ධව චුට්ටක් ලියාගමු මෙහෙයුම් පද්ධතිය සම්බන්ධව. right okay. මෙහෙයුම් පද්ධති හා ගොනු හැසිරවීම operating system and file management. ඒ ගැන ලියා ගන්න ගන්නකො. start writing. right තවත් එක්කෙනේ password එක කියලා 2#w capital ER @DSH capital. Right, that is a strong password. That is a strong password. Right, okay.
Sir, my work is done. Right, okay. Let's give a few more minutes for the others. Sir, my work is done. Right, okay. I have finished, sir. Right, Hirun finish. Yes, sir. Right, Senuji. how sir Right, okay. Anjali. yes sir I'm finished Right, okay. Naodi. Yes, Right, okay. මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම operating system and file management. මෙහෙයුම් පද්ධතිය යනු පරිශීලකයා හා දෘඩාංග අතර සම්බන්ධතාවයක් ඇති කරන පරිගණක වැඩසටහනක් වන අතර පරිගණකයේ තුල ඇති මෘදුකාංගද හැසිරවීම සිදු කරයි. අන්න එතන වැදගත් ඔයාලට මෙහෙයුම් පද්ධතියක් යනු පරිශීලකයා හා දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරන. ඒ කියන්නේ අතුරු මුහුණද. දැන් අද ලෝකයේ තියෙන සංවර්ත රටක තියෙන හොඳම ලක්ෂණය මොකද්ද? MMI කියලා කියනවා අපි. MMI. MMI කියන්නේ මොකද? MMI කියනවා. අද සංවර්ත රටවල් වල සංවර්තභාවයේ මනින්න ගන්න ලක්ෂණයක් තමයි MMI technology. MMI technology. What do you mean by this MMI technology? Man machine interface. MMI means man machine interface. මිනිසා සහ යන්ත්‍රය අතර අතුරු මුහුණත. අද ලෝකයේ මිනිස්සු යන්ත්‍ර ඉස්සරහට ගිහලා තමයි තමන්ගේ වැඩ කටයුතු කරගන්නේ. බැංකුවකට ගියත් he will be in front of a machine. If you go to the railway station, even there you will be in front of a machine, right? So in developed countries, people work at machines. They get everything done by machines. හැම දෙයක්ම machines වලින්. කෝච්චි ටිකට් එක ගන්න එකේ ඉඳලා සල්ලි දෙන එකේ ඉඳලා සල්ලි ඉතුරු ගන්න එකේ ඉඳලා කන බොන දේවල් ගන්න එක පවා සියලු දේ machine එකකින් කරන්නේ මිනිස්සු. vending machines තියෙන. So that is called MMI technology. දැන් අපේ බැංකුවලත් අපි බැංකුව ඇතුළට යනවා අඩුයි. MMI technology එක දැන් ටික ටික එනවා ලංකාවට. We are third world countries. අපේ රටවලට හරි අමාරුයි මේ වගේ එන්න. මොකද අපේ මිනිස්සු අශීලාචාර නිසා මේ දේවල් කඩලා විනාශ කරනවා. right තුන්වෙනි ලෝකේ රටවල මිනිස්සු 150කට වඩා අශීලාචාරයි කියන ගණයට වැටෙන්නේ right uncivilized ගණයට වැටෙන්නේ ඒ නිසා ඒ වගේ රටවලට මේ මැෂින් ගෙනවත හරියන්නේ නැහැ මිනිස්සු කඩනවා මේවා හරි ඒ නිසා අපේ රටවලට මේවා ගේන්න අමාරුයි third world countries දැන් සංවර්ත රටවල they have created a very clean society පිරිසිදු සමාජයක් ගොඩනගලා තියෙනවා මිනිස්සු කඩන්න බින්දින්නේ නැහැ කිසි දෙයක් හරි so they can have these machines අපේ රටවලට අමාරුයි නමුත් ටික ටික එනවා මේවා නැතුම් බැරි නිසා right an operating system is a program that can establish a relationship between the user and the hardware. It also manages other pieces of software in the computer. පරිගණකයේ පරිශීලකයේ අතර අතුරු මුණතක් ගොඩනගනවා ඒ වගේම අනෙක් මෘදුකාංග හැසිරීම කරන්නේත් මෙයා තමයි. හරි. එතකොට ATM යන්ත්‍රයක් ගත්තත් මොනම දෙයක් ගත්තත් now you can look at some operating systems right here you can see ඒ වගේ විවිධාකාර operating systems දැන් අපි අතරට ඇවිල්ලා තියෙනවා. පොඩි පොඩි device වලට. ඒතර මෙහෙයුම් පද්ධති සඳහා උදාහරණ examples for operating systems. ඔක පොතේ දෙනවා ඔය ටික ඔයාලට. මොනවද? Windows. අර සිංහලයටත් මම ඒක දැම්මම මොකද ඒ වචන ටික ලියා ගන්න එක වැදගත් වෙනවා. sir linux is I know linux operating system Linux මෙහෙයුම් පද්ධතිය. linux Yes. Then Red Hat. Red Hat නම් දැන් භාවිත වෙනවා අඩුයි. Red Hat තිබ්බ අපේ කාලේ right Mac OS එක. right ලියා ගන්නකො මේ ටික. ඒ රූප අඳින්න ඕනේ ඒ රූප ටික මතක තියාගන්න. මොකද රූප ටික චූට්ටක් පස්සේ ඇඳ ගන්න ඉඩ තියාගන්න ළඟින්. මොකද ඔය රූප ගලපන්න දෙනවා ඔයාලට විභාගෙදී. රූප OS එකත් එක්ක ගලපන්න දෙනවා. So for that you can later draw the pictures. For the time being you can write the names of the OSs given here. Windows OS, Linux OS, Red Hat OS, Mac OS. දැන් දැනට වඩාම භාවිත වෙන්නේ Windows Linux Mac OS නේද?
Windows භාවිතා වෙනවා, Linux භාවිතා වෙනවා, Mac OS භාවිතා වෙනවා. Yes. Yeah, in use. ලංකාව ගත්තොත් ලංකාවේ Windows තමයි වැඩියට භාවිතා වෙන්නේ. සර් මේ Windows එකේ ඉඳන් Mac එකට යනවා නම් සර් එයාට ආයේ හිතනවා Windows එකට එන්න සර් Mac එකේ ටුට්ටක් මේ සර් hard to learn. Mac එකේ පුතේ දිගට වැඩ කරපුවා Windows වලට එන්නේ නැහැ. Windows වල දිගට වැඩ කරපුවා Mac වලට යන්නේ නැහැ. මොකද දැන් අපිට අමුතුවෙන්ම ආයේ හැදගෙහෙන්න දෙයකට. ඒ නිසා මෙහෙයුම් පත්‍යක් අතහැරලා යන්න හරි අමාරුයි. අතුරු මොනත ගොඩාක් වෙනස් නිසා. මේ රූප ටික ඇඳ ගන්න ඕනේද? රූප ටික පුතේ දැන් නෙමේ. දැන් චුට්ටක් වෙලා තියෙනින් දැන ගන්න. පස්සේ ආ රූප ටික ඇඳලා Windows වල අර මේ Windows ලාංඡනේ වැදගත් අර කොටු හතර. right? Linux වල අර මේ මොකක්ද ඉන්නේ මේ turtle that is important Linux වල. Penguin yes penguin. Then red hat වල අර red hat එක. Mac OS එකේ මූණු දෙකක් තියෙනවා. නේද? Two faces with one mouth. I have done my work. Right, okay. Sir, my work is done. Right, okay, let's move down to the next one. එහෙනම් මේ ටිකේ රූපත් එක්ක චුට්ටක් මතක තියාගන්න. You have to match them at the exam. Right. Then මෙතන බලන්නකෝ, what do you mean by an operating system? I don't understand at all. මොකද්ද මේ පද්ධතියක් කියන්නේ? මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා එක ළමෙක් කියනවා. The other one says, I will make it clear to you. I too couldn't understand until my brother explained it with a good example. මටත් ඒක තේරුන්නේ නැහැ. මගේ සහෝදරයා මට ඒක හොඳ උදාහරණයක් සහිතව කියනකම් කියලා මේ ගෑනු ළමයා කියනවා. අනිත් පිරිනමයි කියනවා, please say it so that we too can understand it. අනේක කියන්නකො, එතකොට අපිටත් පුළුවන් මේක අවබෝධ කරගන්න. දැන් ඊට පස්සේ ගෑනු ළමයා මේ විශාල දිග කතන්දරයක් කියනවා. මොකද්ද? According to my brother, computer is like a cricket team. මගේ සහෝදරයාට අනුව පරිගණකය ඇවිල්ලා මේ ක්‍රිකට් කණ්ඩායමක් වගේ. Then the captain is the operating system. Other players are like software and hardware. එතකොට මේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් තමයි මෙහෙයුම් පද්ධතිය. එතකොට ඒකේ ඉන්න අනික් ක්‍රීඩකයෝ තමයි මෘදුකාංග සහ දෘඩාංග වෙන්නේ. කියන උදාහරණය. The captain leads the players by giving instructions according to the needs of the match. එතකොට මේ කැප්ටන් මොකද කරන්නේ? players ලව මෙහෙවන්නේ කැප්ටන්. කොහොමද? එයාලට උපදෙස් දෙනවා. එදා දින මැච් එකේ කරන්න ඕනේ අවශ්‍යතා මේවා කියලා උපදෙස් දීලා සම්පූර්ණ players ලා මෙහෙවන්නේ කැප්ටන්. Just like that, software and hardware are managed by the operating system according to the given set of instructions. අන්න ඒ විදිහට පරිගණකය ඇතුළේ තියෙන මෙහෙයුම් පද්ධතිය දෘඩාංග සහ මෘදුකාංග කළමනාකරණය කරමින් පරිගණකය මෙහෙවනවා කියලා මෙයා කියනවා. අයියා සහෝදරයා දීපු උදාහරණය හරියටම හරි. Right? Sometimes captains are changed. සමහරවිට captains ලා වෙනස් කරනවලු. captain හොඳට වැඩ කරන්නේ නැත්නම් match දිගටම පරදිනවා නම් captain change කරනවා. අපිත් operating system එක වැඩ කරන්න ගිහින් operating system එක හරියන්නේම නැත්නම් අපේ වැඩ කටයුතු කරගෙන අපි operating system වෙනස් කරනවා. Likewise ඒ විදිහටම the operating system also can be changed. අපිට operating system එකත් වෙනස් කරන්න පුළුවන්. අපිට operating system එකත් පරිගණකයෙන් වෙනස් කරන්න පුළුවන්. Windows, Linux, Ubuntu are some other types of operating systems. Windows, Linux, Ubuntu, Mac OS, you can have any OS in your computer. It is like changing a captain. Captain කෙනෙක් වෙනස් කරනවා වගේ වාට මේවා වෙනස් කරලා භාවිතා කරන්න පුළුවන්. හරි? මේ සර් අපට හැබැයි සර් Mac OS ගන්න නම් සර් Mac ලා සර් විකුණන්නේ නැහැ නේ සර් අපිට දැන් සර් අපි දැන් සර් PC එකක් බිල්ඩ් කරොත් ඒකට සර් Mac දාන්න බෑ සර් යාළුවා සර් අර Mac ලා බිල්ඩ් කරන Mac ලාගේ මත්තම සර් ඒ කියන්නේ PC සිස්ටම් එකේ නම් මොනිටර් එක ඇතුළෙමනේ ඔක්කොම තියෙන්නේ. ඒ විදියට ගන්න කොම්බෝ කිට් එකට විතරයි සර් Mac OS දාන්න පුළුවන්. ඔව් Mac OS දාන්න කන්වර්ටර්ස් දාන්න ඕනේ.
අපේ machines වලට මේ Mac OS එක support කරන්නේ නැහැ. Mac OS එක භාවිතා කරන්න අපි මේ අපේ සාමාන්‍ය machine වල දුවන්නේ නැහැ. අපි හොඳ machine ගන්න වෙනවා. සර් මැක් ලගින්ම තමයි ඒව ගන්න ඕනේ සර්. ඔව් Mac ලගින්ම ගන්න ඕනේ. ඒවට තමයි support කරන්නේ බොහෝ දුරට. හරි එතකොට අපිට ගොඩාක් වියදම් දරන්න වෙනවා. Mac OS එකක් run කරන machine එකක් ගන්න ගියාම ලොකු වියදමක් දරන්න වෙනවා. හොඳ machines. ඒවා හොඳ machines. එතකොට මේ Apple පුළුවන්. Apple වල තමයි Mac OS එක run වෙන්නේ. Apple වල converters මොකුත් නැතුව කෙලින්ම Mac OS එක දාන්න පුළුවන් Apple computers වල. හරි. එතකොට පුතේ මේ Windows, Linux, Ubuntu වගේ දේවල් අපිට මේ පරිගණක වල භාවිතා කරන්න පුළුවන්. අපි නමුත් මේ Windows තමයි වැඩි හරියක් භාවිතා කරන්නේ මේ Microsoft ආයතනය දෙන්නේ වෙන කිසි දෙයකට එන්න. එයාලා මුළු ලෝකෙම අල්ලගෙන තියෙන්නේ හොඳ අතුරු මුණක් දීලා එයාලගේ products හොඳටම හොඳයි. හොඳටම හොඳයි. එයාලා හොඳ නෑ නමුත් products හොඳයි. right ඊට පස්සේ සිංහල එකක් තියෙනවා සිංහල එකත් ඔයාලා කියවන්න you read the sinhala 1 2 මම ඒක දැම්මේ මොකද ඒක සම්බන්ධව note එකක් දෙන්නේ නැහැ ඒක අපි චුට්ටක් ප්‍රායෝගිකයි ඒක ප්‍රායෝගික right ඊට පස්සේ නම් මෙහෙයුම් පද්ධතිය උදාහරණයක් මගින් පැහැදිලි කිරීම මේක දීලා තියෙනවා පොතේ නායකයා මෙහෙයුම් පද්ධතිය ක්‍රීඩකයෝ දෘඩාංග මෘදුකාංග විවිධ නායකයෝ විවිධ මෙහෙයුම් පද්ධති වර්ග Windows Linux Ubuntu explaining operating system through an example එනවක මතක තියාගන්න මේක ඇහුවොත් මොකක් හරි වෙලාවකට දැන් අපි පාසලක් ගත්තොත් විදුහල්පතිතුමා තමයි මෙහෙයුම් පද්ධතිය. දෘඩාංග මෘදුකාංග විදිහට අපි ගුරු මණ්ඩලය ගන්නවා. හරි? එතකොට මෙහෙයුම් පද්ධතිය වෙනස් කිරීමේ අර්ථය විදුහල්පතිතුමා මාරු කරන්න පුළුවන් මේ පාසලේ වැඩ කටයුතු නිසියාකාරව සිද්ධ වෙන්නේ නැත්නම් විදුහල්පතිතුමා වෙනස් කරනවා. අන්න ඒක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය අනිත් වැදගත් එක තමයි පරිශීලක අතුරු මුහුණට. user interface එක. ඒකත් අපි ලියාගමු ඉක්මනට. චුටි වෙලාවක් තියෙන්නේ we can write it. I have finished my work, sir. Sir, I also finished my work. Right, okay, let's move forward. So I also finished my work. Right, right. දැන් කටියට බඩගිනි වගේ නේද? අංග්‍රේ. No, sir. ඈ? No, sir. Sir, මට දැනෙනවා එහෙම. right. පරිශීලක අතුරු මුහුණත මෙහෙයුම් පද්ධතිය විසින් පරිශීලක අතුරු මුහුණත පරිගණක පරිශීලකයාට ඔහුගේ වැඩ කටයුතු කර ගැනීමට ලබා දෙන අතර එය පරිගණකයේ ක්‍රියාත්මක කළ වහාම ඔබට තිරේ දිස්වන අයුරු දැකගත හැකියි. User interface. The operating system gives the user interface for the computer user to do his tasks. You can see it on the computer screen as soon as you turn on the computer. Computer
on කරපු හැටේම ඔයාලට අතුරු මුහුණු තමයි දකින්න හම්බෙන්නේ පරිගණකේ. yes කාටද අංජලිට නම් බඩගිනේලු. right Anjali, I will give me 5 more minutes. Right, and look at this one, Parishilak අතුරු මුහුණ, the user interface. Look at this one. This is the user interface. This is another one, user interface. Here you can see Windows 10 user interface, mobile user interface, mobile phone user interface. Then this is an ATM machine. ATM machine you have a user interface. හරි ඔයාලට ගියාම ආදර වචනයක් දෙයක් කතා කරලා නේද come back again කිය මම දෙනවා ඔඩියෝ එකක් තියෙනවා මේ විෂුවල් එකක් තියෙනවා මේ තියෙන ATM machine එක right මේ තියෙන්නේ පරිශීලක අතුරු මුහුණත printer එක printing machine එක photocopier එක අතුරු මුහුණත ඒවත් තියෙනවා display එකක් that is called the user interface ඒක රූප වලින් තමයි පෙන්නන්නේ that is user interface this is another one user interface හරි ඉතින් මේ වගේ user interface අපි හැමතැනම තියෙනවා හැම equipment එකකටම අද user interface එකක් එනවා මේ තියෙන fax machine එක fax machine එකේ තියෙනවා user interface එකක් ඒකෙන් තමයි මේ අපි වැඩ ටික කරන්නේ ඒක රූප මාධ්‍ය කරගෙන එහෙම වාට පෙන්නනවා මේවට ගොඩාක් අය දැන් අද කැමති මේ වගේ අතුරු මොනක් එනවට ඕන කෙනෙක්ට මේකේ වැඩ කරන්න පුළුවන් that is easy for every person to work at so they like this user interface right that is the end of today's work and you all are hungry you want to eat I am also hungry right එතකොට අද ඔය වෙල ටික තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට ඊළඟ දවසේ අර එක්කෙනෙක්ට පොඩි ගැටලුවක් තිබ්බා ඒකත් මම අනිත් පන්තියත් එක්ක කතා කරන අනිත් පන්තිය අද නැහැ පොඩි ගැටලුවක් ඇවිල්ලා ඒතර 5:30 පටන් ගන්න කියලා කිව්වා 5:30 ඉඳලා 5:36 7 දක්වා කාටවත් ගැටලු නැහැ නේ නෑ නේද Sir, how සර් මම හිරුන් සර් මේ මට සර් සරත් සර්ගේ පන්තිය තියෙනවා 5:45 විතර වෙනකම්. එහෙමද ඔව් සර්. හයට තමයි සම්බන්ධ වෙන්න පුළුවන්. එනකොටත් විනාඩි 5ක් විතර යනවා. ඔන්ලයින් නෙමෙයිද ඒක නෑ සර් දැන් හෝල් ක්ලාස් එක පටන් ගත්තා. එහෙමද එහෙනම් අපි මම පොඩ්ඩක් arrangement එකක් දාන්නම් 6 පටන් ගත්තොත් 6 to 7:30 තමයි එතකොට කරන්න වෙන්නේ නැත්නම් ඔයාලට ඒක ගැටලුවක් නේද මගේ දැන් අදාර පන්තියේ නැහැ ඒක grade 11 එකක් ඒක චුට්ටක් මේ අද දවසට චුට්ටක් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා ඒකේ එහෙනම් චුට්ටක් කතා කරලා බලලා I will කියන්නේ can we change the date දිනේ නම් Tuesday? පුතේ දිනේ නම් වෙනස් කරන්න බැරි වෙනවා අනික හැම දවසකම තියෙනවා සඳුදා තියෙනවා 7-8 දෙකම අඟහරුවාදා වලේ පන්තියයි 11 grade 11 එකක් තියෙනවා බදල් තියෙනවා ඉස්කෝලේ පන්තියක් බ්‍රහස්පතින්දා තියෙනවා grade 9 සිකුරාදා තියෙනවා ආයි ඉස්කෝලේ පන්තියක් okay සෙනසුරාදා විතර රැය තියෙනවා 10 වෙනකම් පාන්දරක් තියෙනවා එකක් දෙකක් මොකද මේ අර මේ O level ගත්තාම ඉංග්‍රීසි මීඩියම් එක වෙනම යන්නේ සිංහල මීඩියම් එක වෙනම යන්නේ 10 වසරත් ඉංග්‍රීසි මීඩියම් වෙනම සිංහල මීඩියම් වෙනම ඔයාලගේ ටික විතරක් මම මේ මිශ්‍ර වෙනම අරවයි ඔක්කොම වෙන වෙනම යන්නේ ඒකට ඒවට කාලේ ගියාම මේ දිනේ වෙනස් කරගන්න නම් අමාරු වෙයි මම what is the problem with you no sir the Tuesday day is not good for me is that so my god don't think of that එමෙතන කිව්ද no sir මට අද ගොඩක් පොඩක් අවුල් යනවනේ Tuesday day නෑ නේ මේ වැස්ස විතර වෙන්නේ නැති මොන ඔය වගේ වේදනවනේ මේ සර් වැස්ස නම් කරදරයක් නේද ඒවා හිතන්න එපා හරි එහෙනම් අපි නවත්තමු මොකද දැන් කට්ටිය බඩගින්නේ බලන් ඉන්නවා දැන් අංජලිට no hungry අංජලි we can continue I'm not hungry. අංජලි නා කනවා right okay right good night to everybody good night to everybody good night sir Good night. have a nice day have a nice week Have a nice week, sir. right thank you